normal product. ඉස්සර normal බර ගාවට ගිහිල්ලා දනිස නමන්නද. දනිස නමලා ඊට පස්සේ දනිස නමලා ඊට පස්සේ මෙහෙම දනිස අන්නහරි. ඒ විදිහට ඒ විදිහට ගන්න චුට්ට දනිස නමන්න. තාම අන්න ඉතින් ඒකට කොන්දේ තියෙන බර ප්‍රමාණය අරගෙන. හලෝ සංජීව. හලෝ සර්. වගේ ටික වැරදි විදිහට කරන්නේ. සාමාන්‍යයෙන් මෙහෙම ඇදීට ඉන්න හොඳ නැහැ. ඕකේ. මේ පුටුව කෙලින් අතට තියාගන්න. පුටුව කෙලින් අතට තියාගෙන මේ කොන්දට ඉන්නලා මෙහෙම අන්න මේ විදිහට වගේ දිනනවා. තව ටික මෙහෙම තියලා මෙහෙම තියලා ඉන්නවනේ මේ කීබෝඩ් එක අරම ඉස්සරහට තියෙනවා. මේ ෆෝර් ආම් එකට සපෝට් එකක් තියෙනවා. ඒක උරහිසට එන අමාරුවත් අඩි කොන්දට එන අමාරුවත් අඩි. එතන තමයි ඇත්තටම මේසි චුට්ටක් උස වෙන්න ඕන පුටුව ඇතුළට දාන්න පුළුවන් කමක් තියෙනවා. ඊගාම ආල් කරොතින් අනිවාර්යෙන්ම කොන්දේ අමාරුවත් ගොඩක් දුරට අඩු කරගන්න. අපි හැමදාමත් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්මයි ඕගොල්ලන්ට අපි වැඩසටහනකට සම්බන්ධ කරේ. අද දිනේ ඉතාමත් සුවිශේෂී වැඩසටහනක් අපි ඕගොල්ලන්ට ගෙන බලාපොරොත්තු වෙනවා. ඒ සඳහාම ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා මහාචාර්ය එරංජන් කරුණානායක වෛද්‍යතුමා. අයිබෝන් වෛද්‍යවනේ. මම යම් ප්‍රකාශ කර සිටිනවා නම් එතුමා වර්තමානයේ කැලණි විශ්වවිද්‍යාලයේ රාගම් වෛද්‍ය පීඨයේ ක්‍රීඩා සහ ව්‍යායාම සම්බන්ධව වෛද්‍යවරයෙක් ලෙස කටයුතු කරනවා. එතුමාට ඇත්තටම අවුරුදු 15කට වඩා මේ ක්‍රීඩා සහ ව්‍යායාම වෛද්‍ය ක්ෂේත්‍රයේ ඉතාම විශාල දැනුම් සම්භාරයක් පිරි වෛද්‍යතුමේ. ඒ වගේම පූර්ව සහ පශ්චාත් උපාධි මාලාවේ ඉතාමත්ම බැරාලුම්කාරී කටයුතු ප්‍රමාණයක් විශාල ප්‍රමාණයක් සිදු කරන වෛද්‍යවරයෙක්. ඉතින් අපි එතුමාව අධ්‍යයනයේ අපේ වැඩසටහන සම්බන්ධ කරගන්නවා. ඊටමත් සුවිශේෂී කරුණු කිහිපයක් ඔයගොල්ලන්ට ගේන්න. ඉතින් ඒ තමයි මේ කොන් දෙකක් කොම. අපි කම්මලෙන් කතා කරනවා මේ අපි කොන්ද රිදෙනවා උදේ සමහරවිට වැට යනකොට ඇඳෙන් බහිනකොට අපේ කොන්ද රිදෙනවා. ඉතින් සමහරලාට වැඩි ඉවර කරලා ගෙදර ආවට පස්සේ කොන්ද රිදෙනවා. ඉතින් මේ කොන්දත් එක්ක අපේ ජීවිතේ අපේ ජනචර්යාව ගොඩාක් විවිධ විපර්යාසات ලක් වෙලා තියෙනවා. සමහරවිට අපේ මේ අමාරු නිසා මේ ශාරීරික දුබලතා නිසා අපේ එදිනෙදා ජීවිතේ වැඩ කටයුතු කරගන්න බැරිලා දෙනවා. ඒ වගේම මේ වර්තමාන කොරෝනා වීසනත් එක්ක අපි ගොඩක් වෙලාට ගෙදර ඉන්නේ. ඉතින් වෛද්‍යතුමාගෙන් මම ඇත්තටම අහලා දැනගන්න කැමතියි මේ කොන් දෙකක් කොහොම කියන්නේ මොකද්ද කියලා ඉස්සෙල්ලාම මොකද අපි මිනිස්සුන්ට ගොඩාක් ප්‍රශ්න දෙන වෛද්‍යතුමනි මේක ඇත්තටම සමහරවිට තේරුම් ගැනීම හැකියාවකුත් නැහැ මේ කොන් දෙකක් කොහොම කියන්නේ මොකද්ද කියලා විශේෂයෙන්. ඉතින් මම මහාචාර්යතුමාගෙන් ප්‍රථමයෙන්ම අහන්න කැමතියි මේ කොන් දෙකක් කොහොම කියන්නේ මොකද්ද කියලා. කොන් දෙකක් කියන්නේ නම් අපේ කොමුනාරිටියේ පහළ කොටසේ ඇති වෙන වේදනාවට තමයි කොන් දෙකක්ම කියන්නේ. ඒ වේදනාවත් එක්ක සමහරවට කකුල දිගට යන වේදනාවක් ඉන්න පුළුවන් කොන් දෙකක්. මේ කියන්නේ කකුල දිගට ගමන් කරනවා වගේ වේදනාවක් එන්න පුළුවන්. ඒකට කියනවා low back pain with side pain. සාමාන්‍ය කොන් දෙකක්ම කියන්නේ low back pain කියන්නේ. දැන් කොන් දෙකක්ම නොයි හේතුන් තියෙනවා. ගත්තොත් අපේ කොමුනාරිටියේ හැදිලා තියෙනවා කෂේරුකා කියලා අස්ථි 33ක්. ඊට අමතරව කෂේරුකා දෙකක් අතර කෂේරුකා දෙකක් සම්බන්ධ කරන සංධිය තියෙනවා. ඒ කියන්නේ එක සංධියක් තමයි ඉන්ටර්වර්ටිබ්‍රල් ඩිස්ක් කියන කාටිලේජ් මේක. ඒ දෙක තියෙන්නේ කෂේරුකා දෙකක් අතර. තව කෂේරුකා දෙකක් සම්බන්ධ කරන සයිනෝවියල් ජොයින්ට්ස් දාතියක් තියෙනවා. සයිනෝවියල් ජොයින්ට්ස් කියන්නේ ඒ හන්දි වලට යම්කිසි ප්‍රමාණයක චලන කරන්න පුළුවන්. ඒ කොමුලාරිටි තියෙන අස්ථි සහ මේ කාට්ලේජ් පටල වලට අමතරව ලිගමන්ට් කියලා පටිජාතියක් තියෙනවා. ඒක තමයි අස්ථි සම්බන්ධ කරන්නේ. ලිගමන්ට් විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ ඔක්කොම වට කරගෙන විශාල ප්‍රමාණයක මාංශ පේශි තියෙනවා. ඉතින් මේ ඕනෑම එකක ප්‍රශ්නයක් ඇති වුණොත් කොමුලාරිටි ප්‍රශ්නයක් කොන්දේ වේදනාවක් එන්න පුළුවන්. කොන්දේ වේදනාව කියවහම ඒකේ රඳාපවතින කාලය අනුව acute low back pain කියනවා chronic low back pain කියනවා intermediate කියලා. acute low back pain කියන්නේ සාමාන්‍යයෙන් කොන්ද වේදනාවක් සති 6ට වඩා අඩුයි. intermediate low back pain කියලා කියනවා වේදනාව සති 6ත් සති 12ත් අතර. chronic low back pain කියලා කියනවා සති 12ට වැඩි වේදනාවක්. ඕනෑම කෙනෙක්ට තමන්ගේ ජීවිත කාලය ඇතුළත 80%ක අවස්ථාවක් තියෙනවා තමන්ට හුඟක් වේදනාකාරී කොන්දේ අමාරුවක් හැදෙනවා. ඒක නිසා අපි කොන්දේ අමාරුවක් හැදෙන හේතු කොන්දේ අමාරුව වළක්ව ගන්න හැටි හැමදේම දැනගන්න එක හුඟක් වැදගත්.
වෛද්‍යමනි අතරම ඔබතුමා බොහොම නිර්වෘල්ල පැහැදිලි කර දුන්නා. ඒ කියන්නේ ඕනම පුද්ගලයෙකුට ජීවිතයේ කාලයේ ඕනම අවස්ථාවක මේ කොන් දෙකක්ම ඇතිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒ කියන්නේ මේක ඉතාමත් වැදගත් අපි වළක්වා ගන්න එක. ඉතින් ඇත්තටම වෛද්‍යමනි අපිට පැහැදිලි කරලා දෙන්න පුළුවන් මේ කොන්ද නිසි ඉරියව්වේ පවත්වා ගැනීම වැදගත්කම මේ කොන් දෙකක්ම ඇතිවීම වළක්වන්න ඇත්තටම. කොන්ද නිසි ඉරියව්වකින් තියාගැනීම වැදගත්. තමන් ඉඳගෙන ඉන්නකොට තමන් ඇවිදිනකොට තමන් යම්කිසි බරක් උස්සනකොට යම්කිසි දෙයක් තල්ලු කරනකොට යම්කිසි දෙයක් අදිනකොට හැම අවස්ථාවෙම කොන්දේ නිසි ඉරියව්වකින් තියාගැනීම වැදගත්. මොකද එම ඉරියව්ව තියාගත්තේ නැත්නම් සමහර අවස්ථාවල අර මේ කෂේරුකා දෙකක් අතර තියෙන කාටිලේජ් ඉන්ටර්වර්ටිබ්‍රල් ඩිස්ක් කියන එකේ ඇතුලේ ප්‍රෙෂර් එක වැඩි වෙනවා. ඊට අමතරව එතකොට ඒක වැඩි වුණාම ඒකට සම්බන්ධ වෙනත් පටකවලටත් ඒ කියන්නේ කෂේරුකා වලටත් මාංශ පේශි ලිගමන්ට් කියන ඒ පටිවලටත් බලපෑමක් ඇති වෙනවා. අනිත් එක තමයි මාංශ පේශි වල ඇතුලේ තියෙන ප්‍රෙෂර් එක වැඩි වෙනවා ගොඩක් දුරට එක දිගට වැඩි ඉරියව්වෙන් ඉන්නවා. ඉතින් ඒක වළක්වා ගන්න එක මුලක් වැදගත්. වෛද්‍යමනි මට පොඩි ප්‍රායෝගික ගැටලුවක් එනවා. ඒ තමයි ගොඩක් කට්ටිය හිතනවා දැන් අපි දකිනවා ගොඩක් කට්ටිය තරබාරුවේ ගොඩක් කට්ටියගේ ගාල් මහත් වෙලා තියෙනවා මේ කොරෝනාත් එක්ක ගෙදර ඉන්න කාලේ සමහරලාට ආහාර පුරුදු වෙච්චට හරියාකාරව සුපරිශාලක ලෙස අනුගමනය නොකිරීම නිසා ඉතින් ගොඩක් කට්ටිය හිතනවා බර වැඩි වුණාම කොන් දෙකක්ම වැඩි වෙනවද කියලා. ඒකට මොකද වෛද්‍ය විද්‍යාත්මක හේතුවක් තියෙනවද? ඇඟේ සිරුරේ බර ස්කන්ධය වැඩි වෙනකොට කොන් දෙකක්ම වැඩි වෙනවා. දැන් බර වැඩි වෙනකොට ඒ කියන්නේ ගොඩක් අයගේ බර වැඩි වෙන්නේ අර මාංශ පේශි ශක්තිමත්කම නිසාවත් අස්ථි ශක්තිමත්කම නිසාවත්ම නෙමෙයි. ගොඩක් වෙලාවට වැරදි ආහාර වර්ග ව්‍යායාම මාර්ග නිසා තමයි බර වැඩි වෙන්නේ. ඒ වගේ අයගේ සමහරවිට උදරය ඉස්සරහට නෙරායි. උදරය ඉස්සරහට නෙරායනකොට වෙලා තියෙන්නේ තමන්ගේ බර අර සෙන්ටර් ඔෆ් ග්‍රැවිටි කියලා දෙයක් තියෙනවා. ඒක වෙනස් වෙනවා. ඒක වෙනස් වෙනකොට පිටිපස්සේ මාංශ කොන්දනාරේ මාංශ පේශි වලට වෙනදාට වඩා මහන්සියලා වැඩ කරනවා. අනිත් එක වෙලා තියෙන්නේ ඒතකොට හිටගෙන ඉන්නා වගේ දෙයක් අතෝ සමහර අය පැය කිහිපයක් හිටගෙන ඉන්නවා. ඒ වගේ අවස්ථාවල කොන්දේ මාංශ පේශි වලට වැඩ කරන්න තියෙන ප්‍රමාණය ගොඩක් වැඩි. ඉතින් බර වැඩි වුණාම ඒක ගොඩක් හේතු වෙනවා කොන්දේ අමාරුවක් ඇති වෙන්න. අනිත් එක හැදුනහම ඒක හොඳ වෙන්නත් කල් යනවා. හොඳ වෙන්නත් කල් යනවා. හැබැයි දැන් තමන්ගේ බර වැඩි වෙලා තියෙන මාංශ පේශි වල ශක්තිමත්කම නිසා සහ මේ අස්ථි වල ශක්තිමත්කම නිසා නම් ඒක හොඳ දෙයක්. හැබැයි අනිත් වැරදි විදියට මහත් වුණාම ඒක එච්චර හොඳ ඒ කියන්නේ තෙල් පොට්ටක් වගේ වැඩි වුණාම මේද ප්‍රමාණය වැඩි වෙලා එන මහත් වීම සෞඛ්‍යයට හොඳ නැහැ. කියන්නේ කොන්දේ අමාරුව ඇති වෙන්නේ හේතුවක්. වෛද්‍යමනි ඔබතුමා පැහැදිලි කර දුන්නා ඇත්තටම මේ වැරදි ඉරියව්ව තමයි ප්‍රධාන වශයෙන් හේතු වෙන්න පුළුවන් කියලා. මේ වගේ අපි පොඩි උදාහරණ ටිකක් අපි අපේ channel එක බලන්න කිව්ව වෛද්‍යමන මොනවාද මේ වැරදි ඉරියව් කියලා. එකක් තමයි දැන් අපි යම් කිසි දෙයක් බිම වැටුනහම අහුලන විදිය වගේ දේවල් ඉන්න බර දේවල් උස්සනකොට යම් කිසි විදියක් තියෙනවා දේවල් කරන්න. නැත්තම් වෙලා තියෙන්නේ දැන් අපි හරි විදිහට ඉස්සුවේ නැත්තම් ඒ උස්සන බර වගේ 30 ගුණයක් බරක් අපේ කුඳුනාරටියට එනවා. ඒක දරා ගන්න අමාරුයි. සමහර වෙලාවට පොඩි දෙයක් පොඩි ළමයි කුඩා දරුවෙක් වුණත් වඩා ගන්න හදනකොට ධනිස් දෙක නමලා ඒ දරුවව තමන්ගේ කිට්ටුවට අරගෙන තමයි දරුවව වඩා ගන්න. නැත්නම් දරුවා පොඩි බරක් වුණත් ඒ දරුවන්ගේ වගේ 30 ගුණයක බරක් එනවා තමන්ගේ කුඳුනාරට. අපි දන්නවා ඉතින් ගොඩක් වෙලාට අම්මලා තාත්තලා දරුවා ගන්නකොට කොන්ද ඉස්සරහ නමාගෙන දුර තියාගෙන තමයි ළමයි උත්සාහ කරන්නේ. ඒක හොඳක්ම හොඳ නැති දෙයක්. මොකද සෑහෙන බර ප්‍රමාණයක් වෙනවා කොන්දනාරට. ඒකට වෙලා තියෙන තමන්ගේ කොන්දනාරට තියෙන ඩිස්ක් එක වගේ දෙයක් එකපාරට තුවාල වෙනවා. ඒකට තුවාල වුණාම වෙන්නේ ඒක ස්නායු පද්ධතියටත් බලපානවා. ඒක නිසා හැමතිස්සෙම පොඩි බරක් වුණොත් උස්සනකොට හරි විදිහට නැමිලා තමයි උස්සන්න ඕන. අනිත් එක තමයි මේ ඉඳගෙන ඉන්නකොට දැන් අපි කම්පියුටර් එකක වැඩ කරනකොට ගොඩක් අය ඉස්සරහට නැමිලා තමයි කම්පියුටර් එක උනත් පාවිච්චි කරන්නේ. එහෙම හරි නෑ. කොන්දනාරටි කෙලින් තියාගෙන මේ තමන්ගේ මේ බාහුව යම්කිසි තැනක සපෝට් එකක් කරන්න පුළුවන් තැනක තියාගෙන තමයි මේක පාවිච්චි කරන්නේ. අනිත් එක පය භාගයකට සැරයක්වත් ඉඳගෙන ඉන්න එකෙන් පොඩ්ඩක් නැගිටලා මිනිත් දෙක තුනක් ඇවිදලා ආයෙ එන්න පුළුවන් නම් හොඳයි. මොකද අපේ පුරුද්දක් තියෙනවා ඉඳගත්තාම පැය දෙක තුනක් එක දිගට ඉඳගෙන වැඩ කරනවා. ඒක එච්චර හොඳ නෑ.
සමහරට පොතක් කියවන එක වුණත් වෙන්න පුළුවන්. එතකොට ඒ ඉඳගෙන ඉරියව්ව. අනිත් එක දෙයක් තල්ලු කරනකොට හැමතිස්සෙම තල්ලු කරනකොට සහ අදිනකොට තමන්ගේ කකුල් දෙකේ ශක්තියෙන් තමයි අදින්නවන කොන්දර වැඩි බර දෙන්නේ නැතුව. මේ ඒක එකක් අනිත් එක බුදියනකොට. දැන් එක විදියට බුදියනවා. දැන් සමහරලාට කියනවා දැන් ගොඩක් අයට පුරුදු වෙලා තියෙනවා පැත්තකට බුදිය. ඒ පැත්තකට බුදියනකොට සමහරලාට කොන්දේ අමාරුවක් තියෙන කෙනෙක්ට ඒ කොන්දේ අමාරුව වැඩි වෙනවා. ඒතකොට ඒගොල්ලෝ කියන්නේ එහෙම පැත්තකට බුදිනකොට කකුල් දෙක මැද කොට්ටයක් තියාගන්න කියන උඩ අර කොඳුනාරටි එෂේ යම් කිසි වක්‍රාකාර ගතියට හරියාකාරව පත්වන්න උදව්. ඒකට බුදියන එකේ ඉඳන් යම් කිසි දෙයක් පොඩි දෙයක් උස්සන එක දක්වා හරිය වියවෙන් කරන එක වැදගත්. අනිත් දැන් තව එකක් තමයි කොන්දේ අමාරුවට හේතු වෙන එකක් යම් කිසි කොන්දේ අමාරුවක් ඇති වෙච්ච කෙනෙක්. ඒ ඇති වුණ එක හරියට හොඳ කරගන්න නැතුව භාගයට හොඳ වෙලා තියෙද්දී යම්කිසි වැඩ කරන්න යනවා. ඒකට වෙලා තියෙන තිබුණ අමාරුව තව ටිකක් වැඩි වෙනවා. ඒ කියන්නේ යම්කිසි කෙනෙක්ට ලිගමන්ට් එකක හරි මාංශ පේශියක හරි පොඩි තුවාලයක් වගේ තියෙනවා. හැබැයි ඒ තුවාලෙත් හරියට හොඳ කරගන්න නැතුව Taman යම්කිසි කටයුතු වැරදි විදිහට කරන්න ගියාම ඒ ලිගමන්ට් එකටයි ලිගමන්ට් පටි වලටයි මාංශ බැග් වලට අමතරව අපේ හන්දි වලට කොන්දරාටි දෙන හන්දි වලට සහ ඩිස්ක් එකට බලපන්න. ඉතින් හැම අවස්ථාවකම හරි ඉරියව්වෙන් තියාගන්න එක වැදගත්. අනිත් එක ඉරියව්ව මාරු කරන එකත් වැදගත්. ඒ කියන්නේ ගොඩක් වෙලා හිටගෙන ඉන්නවා නම් යම් කිසි වෙලාවක් ඉඳ ගන්න. දැන් සමහරවිට තියෙනවා ස්ටෑන්ඩින් වර්ක් ස්ටේෂන්ස් කියලා. ඒකවල ගොඩක් වෙලාවට හිටගෙන තමයි යම් කිසි තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු කරන්නේ. ඒ වගේ අවස්ථා ඒ වගේ අයට අනිවාර්යෙන් කියලා දෙනවා පුටුවක් ළඟ තියාගෙන දැන් මිනිත්තු 30ක් මිනිත්තු 45ක් එක දිගට හිටගෙන වැඩ කරොත් මිනිත්තු 5ක් වාඩි වෙනවා. දැන් අර පිටරටවල ස්ටෑන්ඩින් වර්ක් ස්ටේෂන් වල ඒව තියෙන එක අත්‍යවශ්‍යයි. සමහර අපේ ලංකාවේ තැන්වල එහෙම තියෙනවා. හැබැයි සමහර තැන්වල නැහැ. දැන් අනිත් එක තමයි ඉඳගෙන වැඩ කරන අයටත් කියන්නේ විශේෂයෙන් තමන්ගේ ඩිස්ක් එකේ ප්‍රශ්නයක් තියෙනවා නම් මිනිත්තු පැය භාගයක සැරයක් පොඩ්ඩක් නැගිටලා ඇවිදින්න කියනවා. ඒක අතට අර ඩිස්ක් එකේ අතට තියෙන ප්‍රෙෂර් බැලන්ස් එක හරියනවා. බැලන්ස් එක හරියාකාරව වෙනවා. ඊට අමතරව අර මාංශ පේශි වල තියෙන ප්‍රෙෂර් එක බැලන්ස් කරන්න උදව් වෙනවා. මේ ඔක්කොම විද්‍යාත්මකව හොයාගත්ත කරුණු. ඉතින් ඒවා මොකද යම්කිසි දෙයකට ඩැමේජ් දැන් මොකක් හරි එක මේකකට ඩැමේජ් එකක් ආවොත් ඒ කියන්නේ ඩිස්ක් එකට හරි ලිගමන්ට් එකට හරි ඒක අනිවාර්යයෙන්ම කොඳුනාරටි තියෙන හන්දි වලට බලපාන. ඊට පස්සේ වෙලා තියෙන පස්සට යනකොට කොඳුනාරටි ඔස්ටියෝආර්තරයිටිස් ඔෆ් ස්පයින් කියලා වගේ ඒ වගේ ඒවා ඇති වෙනවා. මේ අන්ත ක්‍රීඩකයෝ ඉන්නවා ඒකලෝගේ යම්කිසි ක්‍රීඩාවක් කරනකොට ඒකලෝ යම්කිසි ව්‍යායාම කරනකොට කොඳුනාරටි මාංශ පේශි හැම ට්‍යාස් එක කියන්නේ පොඩි ඉරීම් වගේ. ඉතින් ඒ වගේ ඒවා අවස්ථාවක් ආවම ඒවා හරියට හොද කරගන්න බාහිර ප්‍රශ්න තියාගෙන ගියාම අමාරුව තවත් වැඩි වෙනවා. ඒ වගේ ඒවා හැමතිස්සෙම හරියට ඒකට කියන්නේ හරියට රීහැබිලිටේට් කරගන්න කියනවා යම් දෙයක් කරන්න ඉස්සෙල්ලා. නැත්නම් ලකින ඒ පළවෙනියම ඇති වෙච්ච අමාරුව තමයි ගොඩක් වෙලාවට හේතු වෙන්නේ දිගට මේ කියන්නේ සමහර පරිශීලන වල එක 80%කට හේතු වෙනවා මේ අමාරුව දිගට යන්න. ඒ කියන්නේ ඇකියුට් කියලා ඇකියුට් ස්ටේජ් එකේ තියෙන අමාරුව. ඒ කියන්නේ සති 6ට වඩා අමාරු එකක් සති 12ට වැඩි වෙලා ඊට පස්සේ අවුරුදු ගණන් තියෙනවා සමහරවිට. ඒ වගේ. ඇතරම මහාචාර්ය රංජන් කරුණායක වෛද්‍යතුමාට මම ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. දිනේ එතුමාගේ වටිනා කාලය අපේ කැපකිරීම සම්බන්ධව වෛද්‍යතුමනි මට අපේ වැඩසටහන අවසන් කරගන්න තව විශේෂ දෙයක් මම අහලා දැනගන්න කැමතියි. ඔබතුමා විශේෂයෙන් අපේ ලෝවර් බෑක් එක ඒ වගේම අපේ කොඳුරට පිළිය පල්ලෙහා ඒ වගේම බෙල්ල ඒ වගේම උරබාහුව අපේ ෂෝල්ඩර් එක සම්බන්ධව ඉතා විශාල දැනුමක් සම්භාරයක් සහ අත්දැකීම් ගොඩක් පිරි වෛද්‍යතුමේ. ඇතන වෛද්‍යතුමනි අපේ ලංකාවේ ගොඩාක් අපි කියන ට්‍රීට්මන්ට් මොඩැලිටිස් එක ප්‍රතිකාර ක්‍රමයන් තියෙනවා. මේ කොඳුරට පෙළිය සම්බන්ධව වේදන ඇති වෙනවා. ගොඩක් අය හුරුවලා ඉන්නවා මේ සිංහල ප්‍රතිකාර ක්‍රම වලට යොමු වෙන වෛද්‍යතුමනි. සමහරවිට අපි දැකලා තියෙනවා අපේ ඉංග්‍රීසි වෛද්‍ය විද්‍යාව ගොඩක් වෙලාට මේ ඉන්ජෙක්ෂන් එහෙම දෙනවා සමහර අයට. ඉතින් ඒ ගොඩක් කට්ටිය බයයි සමහර ප්‍රතිකාර ලබා ගන්න. මොකද සමහර වෙලාවට ලොකු ඔපරේෂන් පවා ඉතා විශාල ගණන් මුදල් වියදම් කරලා මිනිස්සු කරගන්න. ඇත්තටම වෛද්‍යතුමනි අවශ්‍ය වෙන්නේ ඔබතුමා ප්‍රකාශ කරා වගේ මේක වළක්වා ගැනීම අපි ඇත්තටම හරියට තේරුම් ගන්න අපේ ඉරියව් හරියට මේන්ටේන් කරලා අපේ බර හරියට පාලනය කරලා මේ
දේවල් කරගෙන නමුත් වෛද්‍යවරුනි මේ ප්‍රතිකාර ක්‍රම ගැන පොඩි සංසන්දනාත්මක විග්‍රහයක් අපිට බලන්නට කරන්න පුළුවන්ද? දැන් නොයෙක් ප්‍රතිකාර ක්‍රම තියෙනවා. අපි සාමාන්‍යයෙන් අපි බටහිර වෛද්‍ය ක්‍රමයට බැලුවොත් යම්කිසි බෙහෙත් වර්ග දෙනවා. තව තියෙනවා ඉලෙක්ට්‍රොതെරපි මොඩැලිටිස් කියලා જાතියක් තියෙනවා. ඒ කියන්නේ ඒකට භෞතික විද්‍යාව සම්බන්ධ කරලා තියෙනවා බෙදකම් කරන්න. ඒ කියන්නේ අයිස් ඉඳන් ශරීරයේ උෂ්ණත්වය වැඩි කරන නොයෙක් ක්‍රම තියෙනවා. ඉන්ෆ්‍රාරෙඩ් ලැම්ප් කියලා තියෙනවා. අල්ට්‍රාසවුන්ඩ් ට්‍රීට්මන්ට් කියලා જાතියක් තියෙනවා. ලේසර් ට්‍රීට්මන්ට් කියලා තියෙනවා. ඒ වගේ එක්ස්ට්‍රා කෝපරල් ෂොක් වේව් කියලා නොයෙක් જાතිය තියෙන ඉලෙක්ට්‍රොതെරපි මොඩැලිටිස්. ඊට අමතරව ඒ වයින් කරන්නේ සමහරවිට ඒ හරියට අවශ්‍ය මේ රුධිර ප්‍රමාණය වැඩි කරලා ඒ තුවාලේ හොඳ කරන්න උදව් කරනවා. නමුත් ඕනෑම අවස්ථාවකද වේදනාව වැඩි වුණොත් පැය 24ක් 48ක් අතර දැන් අයිස් වතුර බෝතලයක් වගේ දෙයක් තියෙන එක වැදගත්. ඒකෙන් අර වේදනාවයි ඉදිමීමයි අඩු කරන්න උදව් කරනවා. මොකද ඒ පැය 24ක් 48ක් අතර රත් කරන්න ගියොත් අමාරු තව වැඩි වෙනවා. ගොඩක් වැඩි කරන මොහොතට පොඩ්ඩක් තවම ඒ අකිලේ රුධිර වාහනය වැඩි වෙලා මේ එතන අර ලේ කැඩි වගේ හැම එන්න පුළුවන්. හෙමටෝම එකක් වගේ එන්න පුළුවන්. ඒකට වෙලා තියෙන හොඳ කරන්න අමාරුයි. මේ පැය 24ක් 48ක් මොකක් හරි අයිස් මේකක් තියෙන එක හොඳයි. අයිස් උනත් කෙලින් හැමේ තියන්න හොඳ නැහැ. මොකද ඒක ස්නායු වලට හොඳ නැහැ. ඒ මොකක් හරි එකක උතලා තමයි තියන්නේ. මේ ඊට අමතරව පළවෙනියෙන්ම කරන්න ඕන වේදනාව වැඩි කරන ඒවා නවත්තන එක. ඊට පස්සේ අයිස් තියලා වේදනාව පාලනය කරගන්න නම් වේදනානාශක දෙනවා. ඒ හැටි තියෙන වේදනාව අඩු කරන්නයි මේ ඉදිමීම අඩු කරන්නයි ඒවත් සුව වෙන්න හුඟක් උපකාරයි. ඒකට පැය 47ක් 72ක් ගියාට පස්සේ වේදනාව අඩු වෙනවා නම් එතකොට අපි රස්නිය උපයෝගී කරගෙන යම් කිසි දේවල් කරනවා. ව්‍යායාමත් මේකට වැදගත්. ව්‍යායාම කොටත් ඉස්සලා කරන්න ඕන තමන්ගේ කවුරු හරි වෛද්‍යවරයෙක් ලබා තමන්ට තෝරගන්න ඕන මෙම අවස්ථාවට සුදුසු ව්‍යායාම. ඒ සුදුසු ව්‍යායාම කියන්නේ තමන්ට ඒ වෙලාවේ කරන්න පුළුවන් ලේසියෙන් වේදනාව වැඩි නොවෙන. වේදනාව වැඩි වෙන ව්‍යායාම කරොත් තම අමාරු වෙයි. ඒක නිසා මේ ඉස්සලා වේදනාව අඩු කරගන්න පුළුවන් ව්‍යායාම කරලා ඒ ව්‍යායාම වලින් කරන්නේ අපි උදරයේ තියෙන මාංශ පේශි, කොඳුනාරටේ තියෙන මාංශ පේශි ශක්තිමත් කරන්න බලන එක. අනිත් එක තමයි කොඳුනාරටියේ සහ තත්තම් ප්‍රදේශවල තියෙන මාංශ පේශි වල සහ ලිගමන් වල ඇදෙන සුළු ගතිය වැඩි කරන්න උදව් කරනවා. ඉතින් ඒවා තමයි අපි සාමාන්‍ය ව්‍යායාම වලින් කරන්නේ. මේ ව්‍යායාම හොඳ වෙන්න උදව් කරනවා. කොන්දේ ආබාධිතතාවයක ඇති වෙන එක වළක්වන්න උදව් කරනවා. අනිත් එක තමයි දැන් කොන්දේ අමාරුවක් තියෙනකොට කවුරු හරි කෙනෙක්ට මුත්‍රා දැවිල්ලක් හරි මොනවා හරි උණ වගේ තියෙනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් ලබා පරීක්ෂා කරගන්න ඕන. මොකද මේ කොන්දේ අමාරුවට සමහර විට වෙන ශරීර අවයව නිසා කොන්දේ අමාරුව ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක පරීක්ෂා කරගන්න එක වැදගත්. තව එකක් තමයි මේ කොන්දේ අමාරුව තියෙන අයට මේ හිතනවා දැන් මේ අවස්ථාවම මම ශල්‍ය කර්මයකට භාජනය විය යුතුද නැද්ද කියන බයක් තියෙනවා. දැන් ඒ වගේ අවස්ථාවට යම්කිසි අපි ක්‍රයිටීරියා එකක් පාවිච්චි කරනවා. ඒ කියන්නේ යම්කිසි මේ ක්‍රමවේදයක් පාවිච්චි කරනවා මෙයාට ශල්‍ය කර්මයකට කරන්න ඕනද නැද්ද කියන. එකක් තමයි දැන් කොන්දේ අමාරුව තියෙනකොට Tamanට දැන් මාංශ පේශි වල දැන් කකුලේ මාංශ පේශි වල දුර්වලතාවයක් තියෙනවා. අනිත් එක ඇල්ලුවාම යම්කිසි තැනක් දැනෙන්නේ නැත්නම් ඒ කියන්නේ සෙන්සරි ලොස් එකක් කියලා කියනවා. මසල් මාංශ පේශි වල තියෙනවා මසල් වීක්නස් එකක් තියෙනවා. හදිසියේ මේ තමන්ගේ මුත්‍රා කරන එක මල පහ කරන එක පාලනය කරගන්න බැරි නම් සමහරවිට තියෙන්න පුළුවන් කොන්දේ අමාරුවත් එක්ක තද බල වේදනාවක් කකුල දිගට යනවා. ඒ වගේ අවස්ථාවල ඒ වගේ වලට සාමාන්‍ය වෛද්‍ය ප්‍රතිකාර කළා හරියන්නේ නැත්නම් එවැනි අවස්ථාවල ශල්‍ය කර්මයක් කරන්න ඉස්සෙල්ලා යම්කිසි පරීක්ෂණ කරනවා. MRI වගේ පරීක්ෂණ එහෙම කරලා ඊට පස්සේ වෛද්‍යරු කීප දෙනෙක් එකතු වෙලා යම්කිසි තීරණයක් ගන්නවා මෙහව ශල්‍ය කර්මයකට භාජනය කළ යුතුද නැද්ද කියලා. එහෙම කළා තමයි තීරණයක් ගන්න ශල්‍ය කර්මය කරනවා. ගොඩක් අවස්ථාවලදී ශල්‍ය කර්මයක් අවශ්‍ය වෙන්නේ නැහැ.
ගොඩක් අවස්ථාවලදී අර මම කියපු හේතු ටික නැත්තම් සාමාන්‍ය ශල්‍ය කර්මයක් නැතුව හොඳ කරගන්න පුළුවන්. මේ ප්‍රධානම දේ තමයි ඉස්සෙල්ලා දෙයක් හැදුනහම ඒක හරියට හොඳ කරගන්න. හරියට හොඳ කරගන්න ඊට පස්සේ වළක්වා ගන්න අවශ්‍ය ව්‍යායාම කරලා තමන්ගේ කොඳුනාරටියේ සහ උදරයේ තියෙන මාංශ පේශි ශක්තිමත් කරන එක වැදගත්. ඊට අමතරව අපේ පාදවල නම්‍යශුද්ධතාවය තියාගන්න එකත් වැදගත්. එහෙනම් අපි නැවත වතාවක් මේ වගේ විශේෂ වැඩසටහනකින් ඔයගොල්ලෝ හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. මම ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා රාගම වෛද්‍ය පීඨයේ කැලණි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රංජන් කරුණානායක වෛද්‍යතුමාට එතුමාගේ ඉතාමත්ම වටිනා කාලය ඔයගොල්ලෝ අප හැම වෙලෙම මේ ආකාරයෙන් කැපකිරීම සම්බන්ධ බොහොම ස්තුතියි වෛද්‍යතුමනි.